समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමේ චත්තාරෝ ධම්මා උප්පාදේ තබ්බා චත්තාරි ඥානානි ධම්මේ ඥානං අන්වයේ ඥානං පරියේ ඥානං සම්මුතියා ඥානං ඉමේ චත්තාරෝ ධම්මා උප්පාදේ තබ්බාති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුද්ධ භාෂිතය, බුද්ධ වචනය හැම වෙලාවකම පරිහරණය කරනකොට ඒ පරිහරණය කරන පුද්ගලයා විසින් ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගන්න අදහසින් ධර්මයට Tamanගේ අවධානය යොමු කරගන්න ඕන. ඒතර ප්‍රායෝගිකව ධර්මයේ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් හදාගන්න අදහසින්මයි බුද්ධ දේශනාවට අපේ අවධානය යොමු කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අද ගොඩාක් දෙනෙකුට තියෙන ගැටලුව තමයි බොහෝ දෙනෙක් මේ ධර්මයේ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් හදාගන්න අදහසින් අහනවා නෙමෙයි. ඇත්තටම ධර්ම දේශනාව ඊටාම සාම්ප්‍රදායික දේශනාවක්. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මිනිස්සු මිය ගියහම බණ කියවන්න ඕන කියලා. මිනිස්සු මැරුණාම 7 දවසට බණක් කියවන්නම ඕන කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. 3 මාසයක් යනකොට බණ කියන එක යුතුයකමක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. අවුරුද්දක් ගියාට පස්සේ අවුරුදු 2ක් ගියාට පස්සේ මේ විදිහට මැරිච්ච දවසට බණක් කියවන එක ඒක අනිවාර්ය අංගයක් විදිහට මිනිස්සු හිතාගෙන ඒ අනිවාර්ය අංගය ඉෂ්ට කරන්නයි මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ. සැබෑවටම අවබෝධයේ පැත්තට Tamanගේ හිත හසුරුවා ගන්න උවමනාවක් කැමැත්තක් බොහෝ දෙනෙකුට ඇත්තේ නැහැ. බොහෝ දෙනෙක්ගේ කල්පනාව තුළ ඒ බඳු අවබෝධයක් කරා පියමන් කරන අදහසක්, අවබෝධය කරා ගොඩනැගෙන අදහසක්, අවබෝධය කරා භාවිතා වෙන අදහසක් ගැන ලොකු කතා බහක් මිනිසුන්ට නැහැ. ඒ නිසා මිනිස්සු පටන් ගත්ත තැනම ලොකු පටලැවිල්ලක අවුලක ඉන්න බව පේනවා. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ බණ කියවනවා කියන එක මැරිච්ච උදවිය වෙනුවෙන් කළ යුතු ඊටා සාම්ප්‍රදායික ආචාර ධර්මයක් හැටියටයි. මේක එහෙම සාම්ප්‍රදායික ආචාර ධර්මයක් නොවන බව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඇසුරු කිරීම තුළින් අපට පේන දෙයක්. තේරුම් ගත යුතු දෙයක්. දැන් බුද්ධ දේශනාවේ ප්‍රමුඛ ඉලක්කය තමයි ශ්‍රාවකයාගේ හිත නිවනටපත් කරන එක. ශ්‍රාවකයා නිවීමටපත් කරන එක තමයි බුද්ධ දේශනාවේ ප්‍රධාන ඉලක්කය. නිවීම පිණිස මේ ධර්මයේ පරිහරණය කරන්න ඕන. නිවීම පිණිස මේ ධර්මයේ තුල තිබෙන දේ ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕන. එහෙම ප්‍රායෝගිකව ධර්මයේ භාවිතා කරනකොට ඒ භාවිතා කරන ශ්‍රාවකයා තුල නිවීමක් අත්දකින්නවා. ඔකට බුද්ධ දේශනාවේ මතක් කරනවා භාවනානු යෝගං අනුයුක්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරතු කිංචාපි එවං ඉච්ඡා උප්පජ්ජේය අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛේයාති. මේ ධර්මයේ දියුණු කරන කෙනෙකුට හෙනවලු අදහසක්. කොහොම අදහසක්ද? එයා කල්පනා කරනවලු භාවනා කරන ගමන් භාවනාවක් දියුණු කරන ගමන් එයා හිතනවලු, එයා කල්පනා කරනවලු කවදද මගේ හිත උපාදානෙන් නිදහස් වෙන්නේ? අහෝ වතමේ අනුපාදායාස වෙහි චිත්තං විමුක්ඛේය. අහෝ කවදාද මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ කියලා එයා කල්පනා කරනවලු.
බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එහෙම කල්පනා කළාට ඒ කියන්නේ කල්පනාව විතරක් තිබුණා කියලා එයාගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. අත කුවස්සනේව අනුපාදාය ආසවේ චිත්තං විමුක්ඛති තං කිස්ස හේතු. මහණෙනි ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. දැන් කෙනෙකුට යටි හිතේ තියෙනවා මම කවද්ද ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ කියලා. හැබැයි ආශ්‍රවයන්ගෙන් යා නිදහස් වෙන්නේ නැහැ. අනුපාදාය උපාදානයන්ගෙන් නිදහස් වෙලා කවද්ද මම නිවන් දකින්නේ කියලා මිනිස්සු හීනමවනවා. මිනිස්සු මග බලාගෙන ඉන්නවා නිවෙන්න. නමුත් නිවෙන්නේ නැත්තම් අත කුවස්සනේව අනුපාදාය උපාදානයන්ගෙන් නිදහස් වෙන්නේ නැත්තම් ආසවේහි චිත්තං විමුක්ඛති ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ නැත්තම් මහණෙනි තං කිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. අභාවිතත්තා තිස්ස වචනීයං මහණෙනි ඒකට හේතුව තමයි ආශ්‍රවයන්ගෙන් නොමිදේ නම් ඒකට හේතුව තමයි ඔහුගේ හිත වඩලා නැහැ කියනවා. එයාගේ හිත වඩලා නැහැ කියනවා. අභාවිතං භාවිතා කරලා නැහැ හිත කියනවා. එතකොට හිත නොවැඩපු නිසා වඩපු නැති තැනක පින්වත්නි හිත වඩලා නැත්තම් වඩපු නැති තැනක නිවන සම්බන්ධ කතාන්දරය නිවන සම්බන්ධ පණිවිඩය ප්‍රායෝගිකව පුහුණු කරගන්න ලැබෙන්නේ නැහැ. හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා කියන එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් මේ හිත වඩන්න ඕන. මේ හිත වැඩෙනවා කියලාවත් ලෝකේ මිනිස්සු දන්නේ නැහැ. මේ හිත වඩන්න පුළුවන් කියලාවත් ලෝකේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ලෝකේ බහුතර පිරිසක් මේ හිත භාවිතා කරන්න පුළුවන් මේ හිත වඩන්න පුළුවන් කියන කතාව විශ්වාස කරන්නේ නැහැ. මේ හිත භාවිතා වෙනවා මේ හිත වඩන්න පුළුවන් කියන එකවත් ගොඩක් දෙනෙක් පිළිගන්න කැමති නැහැ. මොකද හිත සම්බන්ධ ගැඹුරු දාර්ශනික කතා බහක් තවමත් ලෝකේ ඇත්තේ නැති නිසා. වාසනාවකට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා මහණෙනි මේ හිත වඩන්න පුළුවන් කියලා. මහණෙනි මේ හිත භාවිතා කරන්න පුළුවන්. මහණෙනි මේ හිත පුහුණු කරන්න පුළුවන්. මහණෙනි මේ හිත වැඩුවොත් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ලෝකේ මිනිස්සු හිතාගෙන හිටියේ ඇඟ වැඩෙනවා කියලා විතරයි. ඒ නිසා මිනිස්සු ඇඟ වඩා ගන්න මොනවද පින්වත්නි නොකලේ? කීයක් දේවල් ඇඟ වඩා ගන්න කළාද? අද මේ බණ ඇහෙන වෙලාවේ ඇඟ හදා ගන්න මිනිස්සු කීයක් දේවල් කරනවද? මිනිස්සු කය පුෂ්ටිමත් කර ගැනීම පිණිස විවිධාකාර ආහාර අතිරේක වර්ග පාවිච්චි කරනවා. කෑම වේල ගැන ඉතා සංවේදී වෙනවා. මේ හැම දෙයකින්ම මිනිස්සු කල්පනා කරනවා මේ ඇඟ වඩා ගැනීම සම්බන්ධ. නමුත් ලෝකේ ගොඩක් දෙනෙක් ඇඟ වඩා ගැනීම කතා කළාට බුද්ධ දේශනාව තුල පැහැදිලි කරන හිත වඩා ගැනීම ගැන ලෝකේ උනන්දුවක් නැහැ. මොකද මිනිස්සු දන්නේ නැහැ හිත වැඩෙනවා කියලා. මේ ඇඟ වැඩෙනවා වගේම හිත වැඩෙනවා කියලා මිනිස්සු දන්නේ නැහැ. ඒතකොට ඇඟ වැඩෙන එක සහ හිත වැඩෙන එක අහසට පොළොව වගේ ප්‍රතිඵල දෙපැත්තට තියෙන්නේ. මොකද ඇඟ වඩා ගැනීම මේ පොළොවටම පස් වෙලා වැහැරිලා යනවා ළඟදී. හොඳට ඇඟ වඩාගත්ත මිනිස්සු බලන්නකෝ වැහැරිලා ඉන්න විදිය. මේ වෙනකොට අවුරුදු 60 65 පහුණා නම් බලන්නකෝ හොඳට කය පුෂ්ටිමත්ව තියාගත්ත මිනිසුන්ගේ ඇඟ හැකිලිලා යන විදිය. හැබැයි එහෙම ඇඟ හැකිලිලා ගියාට යම් වෙලාවක හිත භාවිතා කරලා තියෙනවා නම් හිත පුහුණු කරලා තියෙනවා නම් හිත වඩලා තියෙනවා නම් ඒ වඩපු හිත කිසි දවසක හැකිලෙන්නේ නැහැ. ඒ භාවිතා වෙච්ච සිත තමයි එයාව සුගතියට පවා ගෙනියන්නේ. අද මිනිස්සු සුගතියකටවත් යන්නේ නැත්තේ මිනිස්සු ඇඟ හදා ඉන්නවා මිනිස්සු හිත හදන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ උපාදානයන්ගෙන් මේ ලෝකයේ අවුල තියෙන්නේ උපාදානයේ මත පින්වත්නි. මේ ලෝකේ උපාදානයේ වෙච්ච තැනක උපාදානයට අනුව විපාක පිණිස කර්ම හැදෙන්නේ. අපිට මේ අත්දකින්න ලෝකයේ තුල මේ ලෝකේ උපාදානීය වෙනවා. ඇහින් රූපේ දැක්කම රූපේ උපාදානීය වෙනවා. කනින් ශබ්දයක් ඇහුවාම ඒ ශබ්දේ අපිට උපාදානීය වෙනවා. දිවට රස දැනුණාම ඒ රස උපාදානීය වෙනවා. ඒ උපාදානීය වෙච්ච නිසා තමයි නැවත නැවත ලෝකයට ගිහින් අපිට රූප බලන්න හිතෙන්නේ, නැවත නැවත ශබ්ද අහන්න හිතෙන්නේ, නැවත නැවත ගඳ සුවඳ විඳින්න හිතෙන්නේ, රස විඳින්න හිතෙන්නේ. කුමක් නිසාද පින්වත්නි? එකම දෙයක් නිසා. මොකද්ද? ඒ තමයි හිත තුල උපාදානීය පවතින නිසා. උපාදානීය පවතින තාක්කල් අපිට ලෝකයට ගිහින් ගොඩක් දේවල් හොයන්න වෙනවා. උපාදානීය පවතින තාක්කල් අපි ලෝකේ ගොඩක් දේවල් හොයනවා පින්වත්නි. එතකොට මේ උපාදානීය කියන ස්වභාවය
තුල සම්පූර්ණ නිදහස් වීම තමයි නිර්වාණය කියලා කියන්නේ. උපාදානින් ඒ කියන්නේ උපාදාන කියන්නේ හිත බැඳෙන එක, දැඩිව හිතින් අල්ලගන්න එක. අපි ලෝකයේ දැඩිව හිතින් අල්ලගෙන ඉන්නේ. ලෝකයේ දැඩිව හිතින් අල්ලගෙන ඉන්න තාක්කල් පින්වත්නි ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ පැනවෙනවා. මොකද උපාදානයට අනුව භවයේ හැදෙන්නේ. අපි උපාදානයේ තුල වාසය කරන තාක්කල් නොඑක ආකාරයේ දුක්ඛයන් අපි කරා පැමිණෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි උපාදානයන්ගෙන් හිත නිදහස් වෙනවා නම් හොඳයි. නිදහස් වෙනවා නම් හොඳයි කියලා හිතාගෙන උදේ හවස කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? අහෝ වත මේ අනුපාදායාස වේ චිත්තං විමුක්ඛේයාති. අහෝ කවදාද මගේ හිත උපාදානයන්ගෙන් නිදහස් වෙන්නේ? හීනමවනවා. ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්න යා මඟ බලාගෙන ඉන්නවා. එහෙම මඟ බලාගෙන ඉන්න ගමන් එයාගේ හිත තුල උපාදානින් නිදහස් වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මතක කරනවා තං කිස්ස හේතු මානිනි ඒකට හේතුව මොකද්ද? අභාවිතත්තා චිත්ත වස මහණෙනි මනුස්ස හිත වඩලා නැහැ. අන්න ඒකයි අද ගොඩාක් දෙනෙක් කියන්නේ අපිට ඒ කාලේ බණපද දෙකෙන් තුනෙන් සෝවාන් වුණාලු, සුනීත සෝපාකලත් සෝවාන් වුණාලු, රහත් වුණාලු, මඟපලත් ලැබුවලු. නමුත් අද මේ හඳටත් යන්න පුළුවන් කාලෙක හාඳුරන්නේ ඇයි මේ ධර්මයේ දියුණු කරගන්න බැරි? ඇයි මේ ධර්මයේ තුල ශ්‍රාවකයාට ශක්තිමත් වෙන්න බැරි? ගොඩක් දිනින් අපෙන් අහන කතාවක්. ඇයි කියලා අපෙන් අහලා වැඩක් නැහැ. හේතුව තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. ඒකට හේතුව මෙත් දේශනාවේ තියෙන මොකද්ද? අභාවිතත්තා තිස්ස වචනියම්. හිත භාවිතා කරලා නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි කිස්ස අභාවිතත්ත කවරක් භාවිතා නොකරපු නිසාද හිත මිදෙන්නේ නැත්තේ? අභාවිතත්තා චතුන්නං සතිපට්ඨානං මහණෙනි සතර සතිපට්ඨානේ භාවිතා නොකළ නිසායි. අන්න බලන්න බුදුදහමේ කේන්ද්‍රගත භාවිතය. කේන්ද්‍රගත භාවිතයේ ලංකාවේ මිනිස්සු දානේ කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා පොඩි chance එකක් ලැබුණ ගමන් දානි දෙන එක විතරයි ලංකාවේ මිනිස්සු කරන්නේ. ඒකට පොඩි දෙයක් හම්බුණ ගමන් දානි දෙනවා. දානි දෙන්න ඕන. දානි දිදී භවයම ප්‍රාර්ථනා කරන ගතියක් තමයි ලංකාවේ බෞද්ධයන්ට තියෙන්නේ. නමුත් දානි දෙන්න ඕන, දානේ හොඳට දියුණු කරන්න ඕන, දානේ පුහුණු කරන්න ඕන. හැබැයි බුද්ධ දේශනාව අපිට මතක් කරනවා මහණෙනි හිත භාවිතා නොකිරීම කවරක භාවිතා නොකිරීමද? සතර සතිපට්ඨානය තුල භාවිතා නොකිරීම. මිනිස්සෙක් අවබෝධය කරා යන්න කය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන්න ඕන. කයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණයේ තේරුම් අරන් ඉන්න ඕන. තමා තුල ඇතිවෙන වේදනාව වින්දනය තමන්ගේ හිත තුල හටගන්න නොඑක ආකාරයේ වින්දනයන් තියෙනවා. මේ වින්දනයන්ගේ යථාර්ථය තේරුම් ගත්ත දවසකට යා අවබෝධයටපත් වෙනවා. මේ වින්දනය හටගෙන නිරුද්ධ වෙනවා. අඩුම වින්දනයේ කොයිතරම් හටගෙන නිරුද්ධ වෙනවද කියනවා නම් තමන්ගේ ජීවිත අත්දැකීම් තුලමයි ඒක දකින්න ඕන. තමන්ගේ ජීවිත අත්දැකීම් තුලින්මයි මේ තමන්ගේ වේදනාව අවබෝධ කරගන්න තියෙන්නේ. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ මහණෙනි බඹයක් පමණ වූ කලෙබරේටමයි මං අවබෝධය පණවන්නේ කියලා. මහණෙනි අවබෝධයේ බඹයක් පමණ වූ ඔබේ ශරීරය තුලමයි ඇත්තේ කියලා බුදුරජාන් වහන්සේ කියපු කාරණය ඊටා ගැඹුරු දාර්ශනික අර්ථ දැක්වීමක්. හේතුව තමයි මේ බඹයක් පමණ වූ කලෙබරේ තුලම අවබෝධය කරා යන්න පුළුවන් ශ්‍රාවකයෙකුට. කොහොමද අවබෝධය කරා යන්නේ? බුදුරජාණන් වහන්සේ අපට වදාලා පින්වත්නි අවබෝධය කරා යන විදිය. කොහොමද අවබෝධය කරා යන්නේ? මේ තමන් තුල ඇතිවෙන විවිධාකාර වින්දනයන් තියෙනවා. මොනවද වින්දනයන්? විතක සැප වින්දනයන්, විතක දුක් වේදනා, විතක අදුක්කම සුඛ වේදනා කියලා වේදනා හට ගන්නවා. ඔය වේදනා තුනට වඩා ලෝකෙ කිසිම වේදනාවක් මිනිස්සෙකුට උපදින්නේ නැහැ. මිනිහෙකුට උපදින වේදනා තුන ඔච්චරයි පින්වත්නි. ඔయిత වඩා ලෝකෙ මොකක්වත් වේදනාවක් හටගන්නේ නැහැ. ඔය කවර වේදනාවක් ඇති වුණත් ඒ වේදනාවේ ආස්වාදය ආදීනව සහිතයි. වේදනාව වෙනස් වෙලා යනවා, විපරිණාමයටපත් වෙනවා කියන ස්වභාවය තේරුම් ගන්න තියෙන්නේ ලෝකයේ දිහා ඉබිල බලලා නෙමෙයි Tamanගේ වින්දනයේම ස්වභාවය තේරුම් අරගෙන. අඩුම Tamanගේ ජීවිතේ ලිංගික ජීවිතයේ තුල පවා අවබෝධය හදාගන්නයි බුද්ධ දේශනාව උගන්වන්නේ.
දක්ෂ ශ්‍රාවකයෙකුට ලිංගික ජීවිතය තුල පවා ආස්වාදයේ මේක අනවශ්‍ය කතාවක් නෙවෙයි. ආස්වාදයේ අනිත්‍ය වෙලා යනවා නේද? මේ ආස්වාදයේ හටගෙන නිරුද්ධ වී යනවා නේද කියලා යථාර්ථ අවබෝධයේ පැත්තට එන්න තමන් තුල ඇතිවෙන වින්දනයමයි පරිහරණය කරන්න ඕනේ. තමා තුල ඇතිවෙන වේදනාව තුලම යථාර්ථය අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ බඹයක් පමණෝ කලෙබරයේ දිහා ඊටා සිහිනුවණින් බලාගෙන හිටියට පස්සේ මේ ඇතිවෙන සියලු දේවල් වල Nirodhaය දකින්න පුළුවන්. යම් වෙලාවක ඒක Nirodhaය දැක්කොත් එහෙම එයාගේ හිත භාවිතා වෙන තැනට ඇති වෙනවා. ඒකයි මේ සතිපට්ඨානයි කියන්නේ ජීවිතය අවබෝධය කරා යන්න කියලයි. වේදනානුපස්සනාව සතිපට්ඨානයි දෙවැනි එක. වේදනානුපස්සනාව කියලා අනුපස්සනා කරන්න භාවනාව වැදගත් තමයි. නමුත් මුළු ජීවිතේම භාවනාවක් කරගන්න ඕනේ. ඇයි? තමා තුළ මේ මොහොතේ උද්ගන්ත වන කවර වේදනාවක් වුණත් මේ බණ ටික ඇහෙන වෙලාවේ උපදින निराமிස සුඛ වේදනාව වුණත් දැන් සමහරවිට මේ බණ තේරෙනවා නම් निराமிස සුඛ වේදනාවක් උපදිනවනේ. මේ निराமிස සුඛ වේදනාව පවා බණ ටික ඉවර වෙනකොට නිරුද්ධ වෙලා යනවා නේද? බණ ටික ඉවර වෙන්න ඕනේ නෑ. ඒ බහගත් වචනය ඒ වචනය තුලම නිරුද්ධ වෙවි යනවා නේද කියලා දැනගන්න ඕනේ. හැබැයි ඒකට භාවිත හිතක් තියෙන්න ඕනේ. අද ඉන්න මිනිසුන්ට භාවිත හිතක් නෑ. ඉතින් සිවුරු පොටේ එලිලා හිටියත් අවබෝධය කරා යන්නෙත් නෑ. අවබෝධය කරා යන්න බැරි කෙනෙකුට අපි බලෙන් පැනලා බණ කියන්නෙත් නෑ. බලෙන් මැදින් පැනලා ධර්මයට එන්න කියලා අපි යෝජනා කරන්නෙත් නෑ. ඇයි? අවබෝධය කරා යන කෙනෙකුට ගව් ගානක් දුර හිටියත් එයාට ධර්මයේ පිහිටක් ධර්මයේ කතා කරන කෙනෙක්ගේ රැකවරණය ගැන හැඟීමක් තියෙනවා. ධර්මයේ තුල අවබෝධය කරා එන්න කුසලතාවේ නැති මිනිස්සයාට පින්වත්නි ඔහොම නෙමෙයි මේක දිය කරලා පෙව්වත් එයා අවබෝධය කරා යන්නේ නැහැ. මොකද එයා තුල අවංක භාවයක් නැහැ භාවිතේ පැත්තට. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි සතර සතිපට්ඨාන ආදී ධර්මයන් භාවිතා නොකරපු නිසා තව විදිහකින් කිව්වොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා නොකළ නිසායි එයාගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් නොවෙන්නේ. උපාදානයන්ගෙන් හිත නිදහස් නොවෙන්නේ කවරක් නිසාද? උපාදානයන්ගෙන් හිත නිදහස් නොවෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. එයාගේ හිත භාවිතා කරලා නැහැ. දැන් භාවිතා කරන එක හාමුදුරුව කෙනෙකුට කරලා දෙන්න පුළුවන්ද? බෑ. ඒ භාවිතා කරන එකේ වගකීම තියෙන්නේ Tamanට. එතකොට මේ භාවිතා කිරීම තුළ Taman ආකාර හතරකින් ඥානෙ උපදව ගන්න ඕන. Tamanගේ ඥානෙ ආකාර හතරකින් උපදව ගන්න ඕන. මොනවද මේ ඥාන හතර? දැන් බලන්න හිත භාවිතා නොකිරීම නිසාමයි හිත මිදෙන්නේ නැත්තේ. හරිම ලස්සනයිනි පැහැදිලි කිරීම. භාවනානුයෝගා අනුයුක්තා භික්කවේ භික්ඛුනෝ විහෙරතු කිංචාපි එවං ඉච්ඡා uppajjeය. භාවනාවක් හිත දියුණු කරන කෙනෙක් භාවිතා කරන කෙනෙකුට අදහසක් තියෙනවා. මොන වගේ අදහසක්ද තියෙන්නේ? එයාගේ හිතේ තියෙනවා අහෝවත මේ අනුපාදායාස වේචිත්තං විමුක්ඛය. අනේ කවදාද මම කවදාද මේ උපාදානයන්ගෙන් හිත නිදහස් කරගන්නේ? බලන්න එයාට අවංක උවමනාවක් තියෙනවා නිවන් දකින්න. නිවන සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩය කෙරෙහි Tamanගේ අවධානය යොමු කර ගැනීම පිණිස ඒ ශ්‍රාවකයාට අවංක කැමැත්තක් තියෙනවා. ඒකයි යා උදේ හවස කල්පනා කරන්නේ කවදාද මම නිදහස් වෙන්නේ? මට නිදහස් වෙන්න උවමනයි. කවදාද මම නිදහස් වෙන්නේ කියලා යා අවංකව කල්පනා කරනවා. පින්වත් එහෙම කල්පනා කර හිටියට එයාගේ හිත මිදෙන්නේ නැහැ. ඇයි මිදෙන්නේ නැත්තේ? මේ හිතේ පොඩි ඉංගියක් හිතේ අදහසක් විතරක් තිබ්බා කියලා හරියන්නේ නැහැ. ලංකාවේ හැමෝටම තියෙන නිවන් සැප ලැබේවා කියලා අදහසක්. ඕනෑම අසත්පුරුෂයෙක්, ඕනෑම දේශපාලකයෙක්, ඕනෑම වෘත්තීය වටිනාකම් සහිත මිනිහෙක් මැරුණාට පස්සේ සමහරට මේ මනුස්සයාගේ ජීවිතේ පොඩ්ඩක්වත් ධර්මයේ නැහැ. බෝඩ් එකට ලස්සනට ගහන්නේ නිවන් සැප ලැබේවා කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ නිවන් සැප ලැබේවා කියලා බෝඩ් එකේ ගහවම නිවන හම්බ වෙනවා කියලා. ඒකයි ඕනෑම අසත්පුරුෂයෙකුට නිවන සම්බන්ධ ඒ සුන්දර වචනේ අවිභාවිතා කරමින් මිනිස්සු පෝස්ටර් අඳින්නේ. එතකොට ඒ නිවන සම්බන්ධ ප්‍රාර්ථනාව විතරක් තිබ්බට බුද්ධ දේශනාව මතක් කරනවා මහණෙනි යාගේ හිත නිදහස් වෙන්නේ නැහැ.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිදහස් නොවන හේතුව කියනවා. කොහොමද? අත කුවස්සනේව අනුපාදායාස වේ චිත්තං විමුක්ඛති. ඇයි මහණෙනි ආශ්‍රවයන්ගෙන් එයාගේ හිත නිදහස් නොවෙන්නේ? තං කිස්ස හේතු මොකක්ද හේතුව? අභාවිතත්තා තිස්ස වචනියං හිත භාවිතා කරලා නැහැ. අන්න භාවිතා කරලා නැති නිසා එයාගේ හිත කොයිතරම් ප්‍රාර්ථනා තිබ්බත් වැඩක් නැහැ. එහෙමනම් අපිට අවශ්‍ය වෙන්නේ හිත භාවිතා කරන ශ්‍රාවකයන්. හැමදාම පන්සල් වෙන ශ්‍රාවකයෝ නෙමෙයි. හැමදාම දායක සභාවේ සභාපති වෙන ලේකම් වෙන භාණ්ඩාගාරික වෙන ශ්‍රාවකයෝ නෙමෙයි. ගොඩක් පන්සල් වල ඉන්න භාණ්ඩාගාරික ලේකම් සභාපතිලාගේ ජීවිතේ ඇත්තෙම නැති දේ භාවිතය. ඒගොල්ලන්ට තියෙන්නේ නිලතල විතරයි. ඒගොල්ලන්ට උවමනා සංඝයා පවා හසුරුවාගෙන Tamanගේ ආධිපත්‍යය පතුරවාගෙන ඉන්න බහුතර පිරිසකට. මේ ලංකාවේ දායක සභාවල මිනිස්සු තේරුම් අරගෙන නැහැ දායක සභාවේ කාර්ය. මේ දායක සභාව කියලා එකක් ඉන්නේ සංඝයාගේ ප්‍රත්‍ය පහසුකම් සපයලා සංඝෝපස්ථාන කටයුතු කරන්න මිසක් සංඝයා පරිහරණය කරන්න නෙමෙයි. සංඝයා පරිහරණය කරන එක බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ටවත් දුන්නේ. ඉතින් මේ අන්ධබාල පෘථග්ජනීකුට සංඝයා පරිහරණය කරන්න පුළුවන්ද? ගිහියෙකුට කොහොමද සංඝයා පරිහරණය කරන්නේ? සමහර ගිහි උදවිය සංඝයා ඇසුරු කරන්න ගියාට පස්සේ හරියට සංඝයාගේ දේවල් පරිහරණය කර අකුසල් කර ගන්නවා. සාරිපුත්ත හාමුදුරුවන්ටවත් බුදුරජාණන් වහන්සේ සංඝයා පරිහරණය කරන්න දුන්නේ නැහැ. එතකොට මේ දායක සභාවක ඉන්න ගිහියෙකුට පුළුවන් ද සංඝයා පරිහරණය කරන්න? මම මේ කියන්නේ සමස්ත දායක සභාවලා නෙමෙයි. නමුත් සමහර මිනිස්සු ওই දායක සභාවල සභාපතිකම්, ලේකම්කම්, භාණ්ඩාගාරිකකම්, කුලංගන සමිතියේ තනතුරු ඕවා ගන්න ගිහින් හරියට අනාථ වෙනවා. අනාථ වෙනවා කියන්නේ මේ එයාගේ ජීවිතේ මෙහෙදි මොකක්වත් අඩුවක් වෙනවා කියලා නෙමෙයි. එයා සෑහෙන අමාරුව වැටෙනවා. ලොකු අමාරුවක එයා පැටලෙනවා. දේවදත්ත භික්ෂුව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් පංචවරයක් ඉල්ලුවානේ. සියලු භික්ෂූන් පාංශකූලික සිවුරෙන් ඉන්න ඕන කියලා. බුදුහාරු කිව්වා නැහැ එහෙම ඉන්න ඕනේ නැහැ. මිනිසු දෙන ඒවා පෙරෙව්වට කමක් නැහැ කියලා. සියලු භික්ෂූන් පිණ්ඩපාතෙන් යැපෙන්න ඕන කිව්වනේ. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ එහෙම එකක් නෑ. දේවදත්ත කැමති කෙනෙක් පිණ්ඩපාතේ වැඩපුවාවේ කවුරු හරි දායකයෙක් දානි හැන්දක් ගෙනල්ලා දුන්නොත් ඒක පිළිගන්න කිව්වා. සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕන කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා නෑ දේවදත්ත එහෙම එකක් නෑ. පාත්‍රයට වැටෙන්නේ මොනවද? ඒ වැටෙන දේ එළවලුයි බතුයි පරිප්පුයි බතුයි ලුණුයි බතුයි දංකුඩ ටිකක් හරි කමක් නෑ. ලැබෙන්නේ මොනවද? ඒ ලැබෙන දේ වළඳන්න. ඒක වෙජිටේරියන්ද කියලා හොයන්න එපා. ඒක වැඩක් නෑ. යැපීම පිණිස මේ මොහොතේ ලැබිච්ච භෝජනය ගැන ඔබට සැක නැත්තම් වළඳන්න කිව්වා. මේ කතාව අහගෙන ඉඳලා මේ දේවදත්ත භික්ෂුව කිව්වනේ මේ බුදුරජාණන් වහන්සේ සීලයට විරුද්ධයි, සිල් රකින්නට විරුද්ධයි, මේ බඳු ශාස්ත්‍රවරයෙක් සරණ ගියා නේද අපි කියලා බුදුරජාණන් වහන්සේට හරියට නිඳා කරලා දේවදත්ත භික්ෂුව යනකොට 500ක් හාමුදුරුවෝ ගියානේ. අදත් හැබැයි හිටියා නම් දේවදත්ත හාමුදුරුවෝ වගේ කෙනෙක් හිටියා නම් ලංකාවෙන් භාගයක් විතර යනවා. ඒ මිනිස්සු කැමැති හැමදාම මේ ස්වාමීන් වහන්සේලා හරි අධික බෘත සමාදානයක වගේ හිර වෙලා ඉන්නවට කැමැති. දැන් ස්වාමීන් වහන්සේ නමක් මේ සමහර ඊටාම ස්වල්ප දේවල් පරිහරණය කරනකොට පවා හරි පටිගයක් හදාගන්නේ ලංකාවේ මිනිස්සු ඒකයි. ඔය පටිගයක් හදාගන්න මිනිස්සු එදා මේ 54 කෝටියක් වියදම් කරලා අනේ පිණිසිටුවරයා ජේතවනාරාමයේ හදනකොට හිටියනම් අනිවාර්යෙන් ගල් ගහනවා. 54 කෝටියකින් ආරාමයේ හදලා සඳුන් කුටියකින් බුදුරජාණන් වහන්සේට හරි ලස්සන කුටියක් හදලා ඒක ඉතා සුවපහසු මන්දිරයක් නේ සඳුන් කුටියක් කියන්නේ. දෙපැත්තෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට කුටියක් හදනකොට බුදුරජාණන් වහන්සේ බොහොම නිශ්ශබ්දව ඒක පවා පිළිගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ මැටි පිලෙත් වැඩ හිටියා. කුම්භකාර ශාලාවේ තන ඇතිරිල්ලෙත් වැඩ හිටියා. ඒකත් අපි මතක තියාගන්න ඕන. සුවපහසු ජීවිතයකට මේක නිමිත්තක් කරගන්න බෑ. හැබැයි සුවපහසු දේවල් පරිහරණය කිරීමට භික්ෂුවට විරෝධාකල්පයක් නෑ ධර්මයේ. పూర్ව පිනකට ලැබෙනවා. ඒ ලැබිච්ච දේ නිසා කෙලෙස් ඇති වෙන විදියට කෙලෙසයන්ගෙන් Taman යට නොවන විදියට පරිහරණය කරගෙන ඉන්න භික්ෂුව තුල සංයමයක් තියෙන්න ඕන. ඒ සංයමයේ තියෙනවා නම් ලැබිච්ච දේ කවර දෙයක් වුණත් කමක් නෑ. දැන් දේවදත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේකින් සංඝයා පරිහරණය කරන්න ඉල්ලුවා. කොහොමද ඉල්ලුවේ? ස්වාමීනි ඔබ වහන්සේ දැන් බොහොම
වයෝවෘද්ධයි ඔබ වහන්සේ අමාරුයි ඔබ වහන්සේ ඊට ගමන් කොන්ද රිදෙනවා කියනවා. ඔබ වහන්සේ එක අසනීපකම් ගැන අපිට මතක් කරනවා. ඉතින් ස්වාමීනි මේ ඔබ වහන්සේට දැන් මේ සංඝයා පරිහරණය කරන්න බෑ. මම සංඝයා පරිහරණය කරන්න මම සංඝයාට අනුශාසන නෑ දේවදත්ත ඔබ ඒකට කලබල වෙන්න ඕනේ නෑ. දෙවෙනි වතාවෙත් කිව්වා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවෙත් කිව්වා. තුන්වෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ වදාලා දේවදත්ත ඔබ වගේ කෙනෙකුට නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා වෙච්ච සාරිපුත්තටවත් මම සංඝයා පරිහරණය කරන්න දෙන්නේ නැහැ. ඔබට නෙමෙයි. ඔබ වගේ මේ සෝතාපන්නවත් නොවිච්ච ශ්‍රාවකයෙකුට නෙමෙයි. අරහත්ත්වයෙන් බුද්ධ පූජා පවත්වපු අරහත්ත්වයේ තුල දායාද වෙච්ච මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා වෙන්න පෙරම් පුරාගෙන ආපු මම සාරිපුත්තටවත් සංඝයා පරිහරණය කරන්න දෙන්නේ නැහැ. ඔබට දෙයිද කියලා ඇහුවා. ඕකේ තරහ තමයි ওই දේවදත්ත භික්ෂුව දිගින් දිගට ගෙනිච්චේ. දැන් බලන්න එහෙව් එකේ මේ යම් කෙනෙකුට මේ වත්පිළිවෙත් මත දැන් දායක සභාවක සභාපති ලේකම් භාණ්ඩාගාරිකම් මත සංඝයා පරිහරණය කරන්න ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ඒ නිසා Tamanගේ යුතුයකම කරලා වගකීම කරලා සංඝයාට සංඝෝපස්ථාන කරලා දායක සභාවල ඉන්න අය පැත්තකට වෙන්න වග බලා ගන්න. ඊට වඩා වටිනේ දැන් මම මේ කාරණේ මෙතනට අදාළ වෙන්නේ සමහර අය හිතාගෙන ඉන්න මේ බුද්ධ ශාසනය වෙනුවෙන් සේවය කරනවා කියන්නේ ඒක කියලා. නෑ. බුද්ධ ශාසනයේ සැබෑ සේවය තමයි භාවිත හිතක් හදාගන්න එක. බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය බුද්ධ පූජා තියෙන එක නෙමෙයි. බුද්ධ පූජා තියෙන එකත් වැදගත් තමයි. හැබැයි ලොකුම ගෞරවය තමයි පින්වත්නි භාවිත හිතක් හදාගන්න එක. භාවිත හිත කවරක භාවිතා වෙච්ච හිතක්ද? සතර සතිපට්ඨානය තුල භාවිතා වෙච්ච හිතක් හදාගන්න එක. සතර සතිපට්ඨානය තුල භාවිතා නොවිච්ච හිතක් නම් අපිට තියෙන්නේ. සතිපට්ඨානය තුල ශක්තිමත් නොවිච්ච හිතක් නම් අපිට තියෙන්නේ. පින්වත්නි එතන මේ ආශ්‍රවයන්ගෙන් මිදේවා කියලා මේ ප්‍රාර්ථනා කර හිටියට වැඩක් නැහැ කියනවා. පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් හතර ආකාරයක ඥානයකින් ශක්තිමත් වෙන්න ඕන. මේ ඥානයේ සීමා තියෙනවා. පරිජානාති, විජානාති, අභිජානාති, පජානාති කියන්නේ මේවා ඥානයේ සීමා. අපි වෙලාවක කියලා දෙන්නම් මේ ඥානයේ සීමා මොනවද කියලා. සංජානාති, විජානාති, පරිජානාති, අභිජානාති, පජානාති මේ ඔක්කොම ඥානයේ එක එක සීමා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අවබෝධයේ කරා යන්න උවමනාවක් තියෙනවා නම් මේ සෝවාන් වෙන්න එහෙම හීනයක් තියෙනවා නම් හිතේ. මිනිසු කැමති නැහැනේ සෝවාන් වෙන්න. මිනිසු කැමති භවයට යන්න. ඇත්තටම අද ගොඩාක් දෙනෙක් භවයට යන්න කැමති. තාම සුළු පිරිසක් ඉන්නවා මේ සසර දුක නිමා කරගන්න ඕන කියලා. නමුත් බහුතර පිරිසක් කැමති භවයට යන්න. මෙන්න මේ ඥාන හතර උපදව ගන්න ඕන. ඒ තමයි පින්වත්නි ධම්මේ ඥානයත්, අන්වේ ඥානයත්, පරියේ ඥානයත්, සම්මුතියා ඥානයත් කියන ඥාන හතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා උපදව ගන්න ඕන. මේ ඥාන හතර උපදව ගන්න බැරි වුණොත් ඒ උපදව ගන්න බැරි වෙච්ච ශ්‍රාවකයාට අවබෝධය කරා යන්න බෑ. මේ ඥාන හතර උපදව ගන්න ඕන. එතකොට මේ ඥාන හතර උපදවා ගත්ත තැනක තමයි මේ ශ්‍රාවකයා තුල අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වෙන්න නම් භාවිත හිතක් තියෙන්න ඕනේ. මේ භාවිත හිත තුලින් ඒ දියුණු කරන කර්මස්ථානීය තුලින් ওই සතර සතිපට්ඨානෙ මොකක් හරි භාවනාවක් ඇසුරු කරගෙන එයාට පින්වත්නි ධම්මී ඥානයත්, අන්වේ ඥානයත්, පරියේ ඥානයත්, සම්මුතියා ඥානයත් කියන මේ හතර පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. පැහැදිලි අවබෝධයක්. මේක උපදව ගන්න ඕනේ. ධම්මේ ඥානය තියෙන්න ඕනේ. මොකද්ද පින්වත්නි ධම්මේ ඥානය කියන්නේ? ධම්මේ ඥානය කියලා කියන්නේ මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකක්ද බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත ධර්මය? චතුරාර්ය සත්‍ය. ඇත්තටම අවාසනාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා කියලා හිතාන ඉන්න සමහර බෞද්ධයෝ ඉන්නවා චතුරාර්ය සත්‍යවත් දන්නේ නැහැ. ඒතර කෙනෙක් කියයි දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය කියලා දන්නවා කියලා. ඕක දන්නෙත් නැත්නම් ඒක මහා අභාග්‍යයක්.
ඕක දැනගත්තට වැඩක් නැහැ. චතුරාර්ය සත්‍ය කියන්නේ කවරක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට විස්තර කරගන්න බැරි නම්. ඇත්තටම මේ අභාග්‍ය වෙනත් කිසිම ආගමික මතවාදයක නැහැ. වෙනත් කිසිම ආගමික මතවාදයක ඒ ශ්‍රාවකයාගේ අභාග්‍ය නැහැ. ඒගොල්ලෝ දන්නවා Tamanගේ ආගමික මතවාදයේ මූලික ලක්ෂ්‍යය කුමක්ද කියලා. Hindu අය ඒගොල්ලන්ගේ භාවිතය දන්නවා. ඉස්ලාම් අය ඒගොල්ලන්ගේ භාවිතය දන්නවා. ඒ වගේ සම්මතය අසම්මතය ගැන ගැටලු තියෙනවා තමයි ගොඩක් ඉගැන්වීම් වල. නමුත් ඒගොල්ලන්ගේ භාවිතයේ ඉලක්කය දන්නවා. කතෝලික පින්නතුන් ඒගොල්ලන්ගේ භාවිතයේ ඉලක්කය දන්නවා. චතුරාර්ය සත්‍ය කේන්ද්‍රගත කතාව වෙලා දුක කියන්නේ මෙයයි කියලා තෝරගත්තේ නැති දහම් පාසල් ගියපු බෞද්ධයෝ ඉන්නවා. එහෙමනම් දහම් පාසලේ වැඩේ ගැනත් ලොකු ගැටලුවක් තියෙනවා. තරඟ විභාගයට පුහුණු කරලා මිසක් දහම් පාසල තුලින් මේ බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත පණිවිඩය ගැන අවබෝධයක් දීලා නැහැ. එතකොට එහෙමනම් දහම් පාසලේ ක්‍රියාවලිය පිළිබඳවත් ගැටලු ගොඩක් මතුවෙනවා. ඒ කියන්නේ දහම් පාසලේ දරුවාට පොත ඉගැන්වීම විතරයි කියලා දෙමව්පියෝයි ගුරුවරුයි ඔක්කොම හාමුදුරුවෝයි ඔක්කොම හිතනවා නම් ඒක අභාග්‍යයක්. ඔය පොත හොඳට උගන්නා ඉස්කෝලේට දුන්නා නම්. මොකද ඉස්කෝලේ ගුරුවරුන්ට ඉගැන්වීම පිළිබඳවත් එක එක සුදුසුකම් තියෙනවා. ඒගොල්ලෝ ළමයෙකුට දෙයක් උගන්වන්න ඕන විධිමත් ක්‍රියාපටිපාටියක් දන්නවා. ඉගැන්වීමේ ක්‍රමයක් දන්නවා. එතකොට දහම් පාසලේදී මේ මූලික චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පංචස්කන්ධ ආයතන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ මේ කේන්ද්‍රගත භාවිතා කළ යුතු දේවල් පිළිබඳ පූර්ණ නුවණක් හදන්න නැතුව මේ කවි වලින් හොඳටම කවි කියන්න පුළුවන් ළමයා කවුද? මේ කතා කරන්න පුළුවන් ළමයා කවුද? තවත් කෙනෙක් අභිභවා යන විදියට කතා කරන්න පුළුවන් කාටද? ලස්සනටම චිත්‍ර අඳින්නේ කවුද? ඊට පස්සේ එතනින් එහාට ගිහින් පින්වත්නි මේ සාමාන්‍ය ළමයින් අතර වඩාම දක්ෂයා කවුද කියලා දක්ෂයා තෝරන එක නම් දහම් පාසලෙන් කෙරෙන්නේ කොතන හරි අවුලක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ ටික නරකයක් නෑ. ඒ ටික හොඳයි. ඒ ටික කරන්න ඕන අය ඔක්කොම කරගන්න. හැබැයි ඒ දහම් පාසලට ගිහින් අවුරුදු 12කට පස්සේ දහම් පාසලෙන් එළියට එනේ කොල්ලට කෙල්ලට චතුරාර්ය සත්‍ය පිළිබඳ තේරුම් කරලා විස්තර කරලා Taman අවබෝධ කරගත්ත ධම්මී ඥානයක් නැත්තම් මං කියන්නේ ඉබඳු දහම් පාසල ගැන එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් නොව නැවත හිතලා බලන්න ඕන. නැවත හිතලා බලන්න ඕන. මොකද එතන විශාල පළුද්දක් තියෙනවා. විශාල ගැටලුවක් තියෙනවා. විශාල ගැටලුවක්. ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව දහම් පාසල් එන ළමයාට ගෞරවයක් නැත්තම් බුදුරජාණන් වහන්සේව ඉදිරියේ අත් දෙක එකතු කරලා නළලේ තියලා පසඟ පිහිටවල වඳින්න දන්නේ නැත්තම් වඳින එක මහා අවමානයක් විදියට හිතන දරුවෙක් නම් බිහි වෙලා තියෙන්නේ. එතන මගේ කාර්යයත් ලොකු අඩුවක් තියෙනවා. මම නම් ওই දහම් පාසලට යන්නේ. නමුත් දහම් පාසලට මම යනවා නම් භික්ෂුවක් විදියට මගේ කාර්යය පිළිබඳ විශාල දෝෂ දර්ශනයක් තියෙනවා. ඒ නිසා පළවෙනියෙන් අවබෝධය කරා යන ශ්‍රාවකයා විසින් ධම්මේ ඥානය ගොඩනගා ගන්න ඕනේ. ධම්මේ ඥානය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ පැහැදිලි නුවණක් තියා ගන්න ඕනේ. දුක්ඛ සත්‍ය කියන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේ ටික ඔක්කොම ගත්තට පස්සේ ප්‍රියේහි විප්‍රයෝග දුක, අප්‍රියන් හා සංප්‍රයෝග දුක, යමක් ප්‍රාර්ථනා කරනකොට ඒක නොලැබීමේ දුක ඔක්කොම හකුලලා කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධයයි දුක කියලා ධර්මාචාර්ය පාස් වෙච්ච ළමයට ආය ඔළුව අතගාලා උගන්වන්න වෙනවා නම් ඒ දරුවගේ මූලික බුදු සමය ආభాෂය ගැන අභියෝගයක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මෙයයි කියලා දැනගන්න එක තමයි ධම්මේ ඥානය කියලා කියන්නේ. ධම්මේ ඥානය. ඊට පස්සේ පින්වත්නි දුක හටගන්නේ මෙන්න මේ විදියටයි කියන නුවණ හේතුඵල සහිතව. මොකද්ද දුක හටගන්නේ කොහොමද? තමා තුළ තණ්හාව අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තාකල් දුක හට ගන්නවා. හිතින් දුක විඳින්න වෙනවා. දුක විඳින්නේ හිතින්. ලෝකේ කිසි දෙයකට දුක පවරන්න බෑ. ලෝකේ කිසි දෙයකට දුක පණවන්න බෑ.
දුක කියන්නේ Tamanගේ හිත තුල උපදින එකක්. දුක Tamanගේ හිත තුල උද්ගත වෙන තත්වයක්. මේ Tamanගේ හිත තුල උද්ගත වෙන తত্ত্বය සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහට තමා තුල අවිද්‍යාව, තණ්හාව, කර්ම භවයේ නිසාම ගොඩනැගෙන එකක් කියලා ළමයා දන්නේ නැත්තම් එතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ළමයා නෙමේ කවර තරාතිරමක කෙනෙක් වුණත් හැමදාම දන්පැන් පුදන උපාසකම්ම කෙනෙක් පවා මේ කාරණේ දන්නේ නැත්නම් එයාට ධම්මී ඥානෙ නෑ. එයා සෝවාන් වෙන්න කලබල වෙන්න ඕනේ නෑ. එයා ඉස්සෙල්ලා ඒක ඉගෙන ගන්න ඕනේ. අභිධර්ම ඉගෙන ගන්න කලබල වෙන්න ඕනේ නෑ. ඒක ඉගෙන ගන්න ඕනේ. මේ අවිද්‍යාව, තණ්හාව, කර්ම භවයේ නිරුද්ධ වෙච්ච තැනක දුක නිරුද්ධ වෙනවා කියලා දැනගන්න එක තමයි අවබෝධයට පාර පින්වත්නි. එතනයි අවබෝධයට පාර විවෘත වෙන්නේ. ඒකට කියන්නේ ධම්මී ඥානය කියලා. ඊළඟට පින්වත්නි මේ දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල තමයි අවිද්‍යාව දුරු වෙන විදියට Tamanගේ පරිකල්පනය හදාගන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨිය. යහපත් දැකීම සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත සම්මා දිට්ඨිය පූර්වාංගම කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි මේ ලෝකේ අවිද්‍යාව දුරු වෙන්නේ, තණ්හාව දුරු වෙන්නේ, කර්ම භවය දුරු වෙන්නේ කියන ප්‍රතිපදාව මෙයයි කියලා එයා දන්නේ නැත්නම් එයාට ධම්මී ඥානෙ නෑ. එයා ඉක්මනට ධම්මී ඥානෙ උපදව ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අනුව තමාව විමසන්න ඕනේ. මම තුල ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඇති වෙන්නේ මේ විදිහටම නේද? මා තුල තණ්හාව තියෙන තාක්කල්, අවිද්‍යාව තියෙන තාක්කල්, කර්ම භවයේ තියෙන තාක්කල් දුක හට ගන්නව නේද කියලා තමා තුලින් ඒක නුවණින් විමසා දැනගන්න ඥානයට කියනවා අන්වයේ ඥානය කියලා. එතකොට මේ අන්වයේ ඥානය තමා තුල තියෙන්න ඕන එක. අද එක එක්කනාගේ රොඩු හොය ඉන්නවා. මිනිසුන්ට අන්වයේ ඥානයක් නැහැ. පන්සලට ආව සංඝයාගේ රොඩු හොයනවා. ආයතනයේ ගියොත් ආයතනයේ රොඩු හොයනවා. ලංකාවේ මිනිස්සු හරියට රොඩු හොයනවා. ඔය රොඩු හොයන වෙලාවේ ධර්මයේ හොයන්න පටන් ගත්තා නම්, ඔය අඩුපහඩු හොයන වෙලාවේ ධර්මයේ හොයන්න පටන් ගත්තා නම් මේ වෙනකොට ලංකාවෙන් භාගයක් සෝවාන් වෙලා. ඊට පස්සේ පින්වත්නි මං කෙටියෙන් කියන්නේ දේශනාවට කාලය නැති නිසා පින්වත්නි ඒ වගේම මේ ක්‍රියාවලියම නේද මගේ දරුවා තුලත් ක්‍රියාත්මක වෙන්නේ. බිරිඳ තුලත්, ආදරවන්තයා තුලත්, ආදරවන්තිය තුලත්, ස්වාමියා තුලත් මේ විදියටම අවිද්‍යාව, තණ්හාව, කර්ම භවයේ නිසා දුක හට ගන්නවා නේද? එළියටත් ගලපලා බලනවා. බාහිර වශයෙන් බහිද්ධාව එළියට ගලපලා බලනකොට එයාට පරියේ ඥානයක් උපදිනවා. ඊළඟට අන්තිම එක තමයි පින්වත්නි සම්මුතියේ ඥානය. මේ ලෝකේ සම්මුතිය තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ පවතින විදිහ තේරුම් ගන්න ඕනේ. මේ සම්මුති ඥානෙ නැත්තම් ඒ ශ්‍රාවකයා පුදුම අනාථ වෙනවා. සම්මුති ඥානෙ නැති වුණොත් එහෙම හිතනවා ඉක්මනට මහාන වෙන්න ඕන කියලා. සම්මුති ඥානෙ නැති වෙච්ච තැනක හිතෙනවා මේ දරුවෝ දැන් නඩත්තු කරලා හරියන්නේ නැහැ, යුතුයකම් වගකීම් ටික ඕන නැහැ, මේවා මට අවශ්‍ය නැහැ, මේ වගේ ක්‍රියාවලිය මම අතහැරලා දානවා කියලා අර සම්මුති ඥානෙ නැති වෙච්ච තැනක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ ශ්‍රාවක භාවය තුල අනාථ වෙනවා. ඒ නිසා මේ ධර්මීය පිළිබඳ නුවණත් එක්කම සම්මුති ඥානය ගැනත් නුවණක් හදාගන්න. සම්මුති ඥානය තිබ්බොත් ඔබට තේරෙනවා මට යුතුයකම් පැහැර හරින්න බෑ. වගකීම් ටික පැහැර හරින්න බෑ. මම වගකීම් යුතුයකම් ටික කරන ගමන් ධර්මයේ දියුණු කරන්න ඕන කියන මේ දෙපැත්තම ඊටාම සමබර කරගෙන ඉස්සරහට ධර්මයේ දියුණු කරන කුසලතාවය ඉන්නේ සම්මුති ඥානයත් එක්ක. මම කියලා සම්මුතියට කතා කළාට මම කියලා ස්වභාවයක් සැබෑවටම ඇත්තේ නැහැ. සැබෑවටම මම කියලා ස්වභාවයක් නැති වුණාට මට සම්මුතිය මම කියලා කතා කරන්න වෙනවා. මගේ ආත්මය කියලා ලෝකේ ගන්න දෙයක් නැහැ තමයි. නමුත් මට ඒකට විකල්පයක් නැහැ. සම්මුතියේ මම කියන භාවිතේ මට පවත්වන්න වෙනවා. කතා කරන්න වෙනවා. අන්න එතන සම්මුති ඥානය අවශ්‍ය එකයි. නැත්තම් එයා පටලව ගන්නවා ලෝකේ. මේ ගිහියෙකුට පැවිද්දෙකුට වගේ ධර්මයේ දියුණු කරන්න බෑ. ඒක සම්මුති ඥානයත් එක්ක යා තේරුම් ගන්නවා මගේ සීමාව කොතනද කියලා. මගේ සීමාව කොතනද කියලා. ඒ නිසා මේ හතරාකාරී ඥානෙ, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය පැහැදිලිව දැනගන්නවා ධම්මී ඥානය තුලින්, අන්වේ ඥානය තුලින්, ඒක තමන් තුලින් ගලපලා බලනවා. පරියේ ඥානය තුලින් මං වගේම බාහිර ලෝකයේ සවිඥානික කයවල් වලත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා දැනගන්නවා.
මේ සාමාන්‍ය ලෝකයේ පිළිබඳ යථාර්ථවාදී රිද්මය පිළිබඳ අවබෝධයක් හදා ගන්නවා සම්මුතියා ඥාන. මෙන්න මේ ඥාන හතර උපදවගත්ත දවසට පින්වත්නි ඒකාන්ත වශයෙන් තමාව සෝතාපන්න නම් වූ අතිශය සොඳුරු තත්ත්වයේ කරා යන්න සූදානම් වෙච්ච ශ්‍රාවකෙක් වෙනවා. ඒ තුල භාවිතා කරන්නයි තියෙන්නේ සතර සතිපට්ඨානෙ. ඒ භාවිතා කරනකොට පින්වත්නි යාගේ හිත ක්‍රමානුකූලව කෙලෙසුන්ගෙන් මිදෙනවා. ක්‍රමානුකූලව කෙලෙසුන්ගෙන් මිදෙනවා කියලා කියන්නේ ටිකෙන් ටික ගෙවෙනවා. කෙලෙස් ටික ගෙවිලා යනවා. ගෙවෙන්නේ කොච්චරද කියලා අපිට හරියට ගණනීය කරගන්න බෑ. අර බුද්ධ දේශනාවේ තියෙනවා වඩුවෙක් වෑමිට වෑයෙන් වැඩ කරනකොට වෑය දන්නේ නැත්නම් උදැල්ලක් කියලා හිතන්නකෝ. එක්ක පොරවක්. පොරවෙන් කොටනකොට ඒ පොරව ටික ගෙවෙනවා පින්වත්. පොරව මිට. හැබැයි ඊයේ මෙච්චරක් ගෙවුණා, පෙරේදා මෙච්චරක් ගෙවුණා කියලා කියන්න බෑ. දැන් අර මිටියක් කියලා හිතන්න මිටියක මිට අල්ලගත්තාට පස්සේ අල්ලගත්ත තැන්වල ඇඟිලි පාරවල් අණුව ගෙවෙනවා මිට. නමුත් ඊයේ මෙච්චරක් ගෙවුණා පෙරේදා මෙච්චරක් ගෙවුණා කියලා කියන්න බෑනේ. ගෙවුණාට පස්සේ දැන් ගෙවිලා කියලා කියන්න. ප්‍රාණේ වගේ ටික කෙලෙස් ගෙවෙනවා. කෙලෙසුන් Tamanගේ ජීවිතෙන් කැඩි ගැලවි යනවා. ඒ ගැලවි යන තැනකට හිත පවත්වා ගන්නයි ශ්‍රාවකයා උනන්දු වෙන්න ඕන. කලබල නොවි ඉදිරියට ඊතා සිහිනුවණින් ධර්මයේ දියුණු කරගෙන යන සැබෑ ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හේතු වේවා.